समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सत्तो सत्तो बन्ते उच्यते कितावतानुको बन्ते सत्तो होती ती මෙම ධර්මානුශාසනාවට සවන් දෙන සදහවර පින්නතනි සමාජයට අවශ්‍ය වන්නේ ගැටලු වලට විසඳුම් ජීවිත කාලයම ගතවන්නේ ගැටලු වලට විසඳුම් සොයා එහෙත් ආගමික ශාස්ත්‍රවේකුගේ ඉගැන්වීම් වලින් පරිබාහිරව මේ සමාජ ගැටලුවට හේතුව හොයාගන්න ඕන පුළුවන් කමක් නැහැ. එබැවින් නොවිසඳුන ගැටලු වලින් යුක්ත ජීවිතය හමාර වෙනවා. ඇතැම් විට එවඳු තත්වයකදී ඒවට తాවකාලික පිළියම් වශයෙන් ශාස්ත්‍රවරුන්ට පුද පූජා පැවැත්වීම ඇදහිීම් ආදී කාරණා මේ ලෝකවල සිදුවෙන බව අපට දකින්න ලැබෙනවා. එසේ වුවත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වැනි ශාස්ත්‍රවේකු ඉගැන්වීම මිනිසාගේ චිත්තසංතානයේ පවතිනා වූ ගැටලුවට සම්පූර්ණ පිළිතුරු ලබා දීමක්. එබැවින් උන්වහන්සේට පුද පූජා පැවැත්වීම වරදක් නොවුනාට පුද පූජා පැවැත්වීමෙන් පමණක් ඒ විසඳුම ලැබෙන්නේ නැහැ. කම්කටොළු සහිත ගැටුම් සහිත ජීවිතයේ ඒ ගැටුම් සහිත ස්ථානෙන් ඉවත් වීමෙන් උදාහරණ සිල් සමාදන් වීම වන්දනා ගමන් යාම වගේ විවිධ උත්සව සංවිධාන කිරීම තුළින් අර පරිසරයෙන් ඉවත් වීම තුළ ලබන්න පුළුවන් සෝයක් ලබන්න පුළුවන්කමක් තිබෙනවා. එහෙත් එයත් අයත් වන්නේ වේදිත සෝයට. දීර්ඝ කාලීන සෝයක් වන්නේ නැහැ. ඒ වගේම චිත්තසංතානෙහි පවතිනා වූ දුක් වලින් සදහටම මිදී ලබන සෝයක් වන්නේත් නැහැ. මේ බැවින් යම් ගැටලුවක් යම් තැනක පවතීද ඒ ස්ථානයේදීම ගැටලුව විසඳා ගැනීම තුළින් ලබාගත හැකි උත්තරීතර සහනයක් පිළිබඳව තමයි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අවධාරණය කරනු ලබන්නේ. මේ සුඛයන් දෙක සංකේතවත් කරන්නට ධර්මෙහි පවතින වදන තමයි වේදිත සෝය සහ අවේදිත සෝය කියන එක. වේදිත සෝය කියන එකේ තේරුම වැටහිම වන්නේ පුද්ගලයෙක් ඉන්න නිසා විඳින සෝය. අවේදිත සෝය කියලා කියන්නේ මරණින් මතු ලබන සෝය කියන නිර්වචනයක් සිතාගෙන ඉන්නවා නම් මේ වැරදි. දෙකම ජීවිතය තුළ තියෙන දෙයක්. පුහුදුන් කියන පුද්ගලයා තුළ තිබෙනවා පුද්ගල දෘෂ්ටිය කියලා වැරදි මතයක්. ඒ මතය තුළ තිබෙනා වූ සෝයට වේදිත සෝය කියලා කියනවා. මේ පුද්ගල මායාවෙන් ඉවත් වීමක් සිදු වෙනවා බුදු සමය තුළ. පුද්ගලයෙක් ජීවත්ව සිටියදීම ඒ මායාවෙන් සිත ඉවත් වීමක් සිදු වෙනවා. එතකොට
විඳින්නා නැමැති මුලාව සිතින් ඉවත් වෙනවා ශරීරය ඉවත් වෙන්නේ නැති වුණාට. එතකොට විඳින්නා නැමැති මුලාව නැති සෝයට කියනවා අවේදිත සෝය කියලා. බුදුන් රහතුන් වැනි උතුමන් සකී ජීවිත කාලයේදී වින්දා වූ මේ සෝයට ලෝකෝත්තර සෝය අවේදිත සෝය කියලා කියනවා. මේ තමයි මිනිස් ගැටලුවට ලබා ගන්න පුළුවන් හොඳම විසඳුම. මේ විසඳුම හොයා යන ගමනේදී තමයි අපිට මේ ධර්ම දේශනාවන් උපයෝගී කරගෙන ඒ සැනසුම කෙරෙහි අවතීර්ණ වන්නේ කෙසේදයි කියලා කෙනෙකුට හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඒ සොයා ගැනීම සඳහා ඔහුට අවශ්‍ය වෙන කරුණ තමයි ත්‍රිපිටකගත සූත්‍රාශ්‍රයෙන් ඒ ධර්ම කරුණු මනාව පැහැදිලි කර ගැනීම. මනාව පැහැදිලි කර ගැනීම කියන වදනෙන් මා කියන්න උත්සාහ කරන්නේ පැහැදිලි කිරීම පවතිනවා. ඇතැම් විට මේ පැහැදිලි කිරීම සාවද්‍ය බවින් යුක්ත වෙනවා. ඒ බැවින් වඩාත් නිර්වෘල්ව පැහැදිලි කර ගැනීමට අවධානය යොමු වෙනවා. මේදී අප අද ධර්ම දේශනාව සඳහා භාවිතා කළ සූත්‍රයට කියන්නේ සංඝ නිකායේ කන්දක වර්ගයේ පවතින සත්ත්‍ය සූත්‍රය කියන එක. සත්ත්‍ය සූත්‍රය කියන එකේ තේරුම සත්‍යය පිළිබඳ විග්‍රහය කියන එක. සැබවින්ම සමාජයේ නොසිතූ මට්ටමේ විග්‍රහයක් වශයෙන් තමයි මම දකින්නේ. වර්තමානයේ අපි සත්වයා කියලා කියන්නේ මිනිසා සත්වෙක්, ගවයා සත්වෙක්, සුනකයා සත්වෙක්, අලියා සත්වෙක්. එහෙම ඒ පාලියෙන් පවතින සත්ත්ව සංඥාව අරගෙන අපි හැමදෙනාටම සත්තු කියන වචනේ භාවිතා කරනු ලබනවා. නමුත් මේ කාන්දක වර්ගය තුළ තියෙන සත්වයා පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයක්. රාද නැමැති භික්ෂුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳ ප්‍රශ්නේ විචාරලා තියෙන්නේ. ඔබ අප හැමදෙනා වෙනුවෙන්. රාදට පමණක් දීප පිළිතුරක් නෙවෙයි ත්‍රිපිටකයේ පවතින්නේ සමස්ත සමාජය කෙරෙහි දීප පිළිතුරක් බුදුරජාණන් වහන්සේගේ. රාද මෙහෙම විමසනවා. සත්තෝ සත්තෝති බන්තේ උච්චති. ස්වාමීනි සත්වයා කියලා කියනවා. කිත්තාවතානකෝ බන්තේ සත්තෝති උච්චති. කොපමණකින්ද මේ සත්වයා කියලා විවාහාර වෙන්නේ කියලා උන්වහන්සේ විමසලා තිබෙන්නේ. මෙන්න මෙහිදී තමයි බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිපිටකයේ පවතින ධර්ම විනයෙහි පවතින සත්ත්ව ස්වභාවය පිළිබඳ විග්‍රහය මනවින් කරලා තියෙන්නේ. ඒක අප තේරුම් ගන්නට වෙනවා. යංකෝ රාද කියන බුදුරජාණන් වහන්සේ යෝ රාගෝ යෝ ඡන්தோ යා නන්දියා යා තණ්හා తත්‍ර සත්තෝ ත්‍රත්ත විසත්තෝ තස්මා සත්තෝති උච්චති කියන මේ වදන් පෙළ තමයි පැහැදිලි කරලා තිබෙන්නේ. අප එය පැහැදිලි කරගන්න වෙනවා. බුදු පියාණන් වහන්සේ මෙහිදී අප දකින්නට වඩා එහා ගිය විග්‍රහයක් ඉදිරිපත් කරනු ලබනවා. රූපේ කෝ රාග. රාදය රූපය කෙරෙහි කිසියම් ආකාරයක ඇල්මක්, එහෙම නැත්නම් බැඳීමක්, එහෙම නැත්නම් ප්‍රිය ස්වභාවයෙන් ගැනීමක්, එසේත් නැත්නම් තණ්හා වශයෙන් ගැනීමක්, එහි ඇල්මක්, එහි දැඩි ඇල්මක්, తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ, ඇල්ම සහ දැඩි ඇල්ම මෙන් යුක්ත වීමට සත්වයයි කියලා කියනවා කියලා තියෙන්නේ. මෙහිදී තමයි අපට විසඳාගත යුතු ගැටලුවක් මතුවෙන්නේ. රූපේකෝ රාග කියන වචනෙන් රාද කිව්ව වචනේ රූපේ කියන වචනයට අපට අදහසක් ආවොත් ශරීරය කියලා. ඒ තමයි බොහෝ විට සමාජයේ භාවිතා වෙන්නේ. නමුත් ඒට ඉඩක් නැත්තේ වේදනාකෝ රාද. අර වගේම යෝ ඡන්தோ යෝ රාගෝ කියලා. සංඥාකෝ රාග යෝ ඡන්தோ යෝ රාගෝ කියලා. සංඛාරාකෝ රාග යෝ ඡන්தோ යෝ රාගෝ කියලා. විඥානකෝ රාද යෝ ඡන්தோ යෝ රාගෝ කියලා මේ පහටම මෙහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම කිසියම්
ඇල්මක්, රාගයක්, කැමැත්තක්, එහෙම නැත්නම් තණ්හාවක් පවතීද? ඒට සත්වයා කියලා කියනවායි පෙන්වලා තිබෙන්නේ. දැන් එවිට බුදු පියාණන් වහන්සේගේ සත්ව විග්‍රහය සියලු සත්වයින්ට පොදුවත් ඒ සත්ව ස්වභාවය තේරුම් ගන්න සියලු සත්වයින්ට බෑ. සියලු සත්වයින්ට තමයි මිනිසුන්ටවත් සම්පූර්ණයෙන් ඒක තේරුම් ගන්න බෑ. මන්දයත් මෙහි පැහැදිලි කරලා තිබෙන්නේ පංචස්කන්ධය කෙරෙහි තිබෙන ඇල්ම. ටයි සත්වයා කියලා කියන්නේ කියන එක. ඇල්ම කියන වචනේ මම තනි වචනයකට ගත්තේ. යෝ ඡන්தோ යෝ රාගෝ යා තණ්හා යා නදියා ඒ ඕනේ ඔක්කොම ගන්න. ඒ හැම එකෙන්ම කියවෙන්නේ ඒක කරුණක් බව තේරුම් ගන්න ඕන. පදන් වලට වෙන අර්ථයක් තිබුණා. ඡන්ද කැමැත්ත, රාග ඇල්ම, නදියා ප්‍රිය කිරීම, තණ්හා බැඳීම. සත්තෝ විසත්තෝ කියන්නේ తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ කියන එකෙන් කියවෙනවා. ඇල්ම සහ දැඩිසේ ඇල්ම කියන එක සියල්ල බැඳීම කියන අර්ථයට ගන්න වෙනවා. එතකොට එවිට ඒ පංචස්කන්ධය වන්නේ නැහැ පංච උපාදානස්කන්ධය වෙනවා. පංච උපාදානස්කන්ධ තත්වයේදී සත්වයා දුක් විඳිනවා. අන්‍යයි තේරුම් ගන්න වෙන්නේ. සත්ත්ව ස්වභාවයේදී සත්වයාට දුක් විඳින්න සිදු වෙනවා. සත්ත්ව ස්වභාවයේ වශයෙන් විග්‍රහ වනු ලබන්නේ පංචස්කන්ධය දැඩිව ගැනීම හේවත් පංච උපාදානස්කන්ධය. අපට ඒ ගලපන්නත් පුළුවන් තැනක් තිබෙනවා. දුක්ඛ සත්‍ය විග්‍රහයේ පවතිනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එයත් අප තේරුම් ගන්න ඕන කරුණක්. ඉපදීම, ලෙඩවීම, මහලු වීම ආදී මේ කාරණා කියාගෙන යන ඒ දුක්ඛ සත්‍ය විග්‍රහයේදී සියල්ල එකතු කරගෙන තමයි සංකිට්ඨේන කියලා කියන්නේ. සාරාංශ කොට කියනවා නම් මේ සියල්ල දුක් බවට පත්වන්නේ සියලු දෙනාට නෙවෙයි. පංච උපාදානස්කන්ධය ඇති කෙනාට. පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පුළුවන් නම් එතකොට ඒ කියන ජාති ජරා ව්‍යාධි කියන කාරණා සිදු වෙන්න පුළුවන්. නමුත් ඒවා දුක් බවට පත් වෙන්නේ නැහැ කියලා පෙන්වලා තිබෙනවා. එබැවිනුයි අප මේ කරුණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ඕන. සත්වයාට ජීවන ගමන දුක් සහිත වුවත් සත්ව පුද්ගල ස්වභාවයෙන් මිදෙන්න පුළුවන් නම් ජීවන ගමනම දුක් රහිත වෙනවා කියන එක තමයි මේ තේමාවෙන් කියවෙන්නේ. මෙහිදී මේ කන්දක වර්ගයේ පුරා විග්‍රහ වෙන න්‍යාය වන්නේ පංචස්කන්ධ විග්‍රහය. පංචස්කන්ධ විග්‍රහය මනාව තේරුම් ගන්න වෙනවා. මනාව තේරුම් ගන්න වෙනවා කියන වදනම ප්‍රකාශ කරනු ලබන්නේ මනාව නොවනාකාරයකටත් වටහාගෙන තිබෙන බව අපට වැටහෙන නිසා. ධර්ම විනය ග්‍රන්ථ කලක් පෙළ පොත් වශයෙන් පුස්කොළ පොත්වල ලියවි විහාරස්ථාන වල සුරක්ෂිතව තිබුණ දේවල්. ඒවා තමයි යලි අපට භාවිතා කරන්න පුළුවන් විදිහට අද කඩදාසි පොත්වල ලියවිලා පවතින්නේ. මේවා මෙසේ කටපාඩමින් පැමිණීමේදී සහ ග්‍රන්ථකරණයේදී සහ පරිවර්තනයේදී ඒ අයගේ දැනීමට අනුව, දැක්මට අනුව, අදහස් වලට අනුව කිසියම් අරුත්වල වෙනස් වීමක්, සංස්කරණය වීමක්, විපරීත වීමක් වෙන්න බැරි කමක් නැහැ. එබැවින් අප මේ ධර්ම ග්‍රන්ථ පරිවර්තනයේදී සැලකීමත් විය යුත්තේ භාෂාව පරිවර්තනයකට වඩා එහි උගන්වන ධර්ම කරුණු පිළිබඳ පරිවර්තනයකට. එවිට තමයි අපට තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අප සඳහා දේශනා කරවදාළ මේ දහම නිවැරදි කරගෙන පිළිසරණ කරගන්න පුළුවන් වෙන්නේ. වත්මන් සමාජයේ දරන අදහසක් තමයි මේ ගැඹුරු දේවල් සමාජයට කීවට තේරෙන්නේ නැහැ කියන එක. මායට එකඟ වන්නේ නැහැ. අඹ ਵਿਚාරණුවන්ට දෙල් කියන්නාසේ කියලා පැරණි සාහිත්‍ය ග්‍රන්ථවල කියමනක් තිබෙනවා. වත්මන් සමාජයේ යමෙකුට බුදු සමයේ පෙනෙන නිවීම අවශ්‍ය නම් ඔබට ඒ තේරෙන්නේ නැහැ කියන එක
ප්‍රායෝගික වන්නේ නැහැ. බහුතරයකට ගැඹුරු ධම වටහාගත නොහැකි බැවින් තමයි ආමිෂ පූජාමය පැත්තක් සමාජයේ පවතින්නේ. නමුත් ඒයින් කියවෙන්නේ නැහැ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම සඳහා නුවණ දියුණු කරගත්ත පිරිසක් මේ සමාජයට ඇවිදින් නැහැ කියන එක. අපිට හමු වෙනවා තනින් තැනට යමින් වසර ගණනාවක් තිස්සේ සැබෑ සදහම් කුමක්දයි කියලා හොයමින් සිටින පිරිස. ඔවුන්ට සදහම් පිපාසයක් තිබෙනවා. එරත් සමාජ ගැටලු වලට පූර්ණ විසඳුමක් ලබා දීම සඳහා වර්තමානයේ සදහම් ක්‍රියාත්මක යුතුයි. වර්තමාන සමාජයේට පවතින ගැටලු වලට ඒ හොඳ විසඳුමක් වෙනවා. ඒ බැවින් වැටහෙන්නේ නැහැ කියන එක හෝ මන්දෝත්සාහී වන එක නෙවෙයි කරන්ට අවශ්‍ය වෙන්නේ. නොකරන්නට කටයුතු කරන එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. කෙසේද අපි සොයාගන්නේ කියන එක වත්මන් සඳහා. මෙහිදී තමයි අපට මේ සත්ත්ව පුද්ගල සංඥා විග්‍රහ කිරීමේදී බුදුන් වහන්සේගේ ඒ නිර්වෘල්භාවයේ තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. අපට අපි පෙනෙනවා තමයි මෞකසෙන් බිහි වුණ සත්වයක් ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙලා මේ යනවා. ඒක තමයි සම්මුතිය කියලා කියන්නේ. ඒ සම්මුතියෙන් කිසිවිටකත් ඉක්මවා යන්න කියලා බුදුන් වහන්සේ වදාරන්නේ නැහැ. නමුත් මේ සම්මුතිය තුළ පරමාර්ථ සත්‍යයක් පවතිනවා. ගැඹුරු සත්‍යයක් පවතිනවා. මානම් අභිධර්මයේ කියලා සලකන්නේ එයයි. ඒ ගැඹුරු ධර්මතාවයේ තේරුම් ගත්තම තමයි අපට ඒ අවශ්‍ය තැනට යන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ ගැඹුරු ධර්මතාවයන්ෙහිදී එක ග්‍රන්ථයක සලායතන විග්‍රහයක් තියෙනවා. ආයතන 6 මුල් කොටගෙන ධර්ම දේශනා කරලා තිබෙනවා. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකය මුල් කොටගෙන කන්දක වර්ගය තුළ ධර්ම දේශනා කරලා තියෙනවා. මෙබඳු න්‍යායන් පවතිනවා. අපට අවශ්‍ය වෙන්නේ සියලු න්‍යායන් තේරුම් ගැනීම නෙවෙයි. සියලු පොතපත කියවා දැනුවත් වීම නෙවෙයි. ඒ දේශනා බුදු පියාණන් වහන්සේ එක් එක් පුද්ගලයාට ගැළපෙන ආකාරයෙන් සමාජයට කළ දේශනා. ඇතැම් විට එක දේශනාවකට පසු බුදුන් වහන්සේ හෝ ඒ ශ්‍රාවක පිරිස එයාට හමු නොවෙන්න පුළුවනි. එසේවත් වටහා ගත්තා නම් අනුගමනය කරන එකේ දේශනාවක් තුළ එක් දේශනාවක් තුළ පවා සිදු විය හැක්කක් සිදු වූ දෙයක් වශයෙන් තමයි අපි දකින්නේ. එබැවින් වර්තමාන සමාජයට වඩාත් පහසු වෙන්නේ පංචස්කන්ධ විග්‍රහය නිරවුල් කර ගැනීම කියන එක තමයි අපේ කල්පනාව. නිරවුල් කර ගැනීම කියන අර්ථයේදී එන්න මේ කරුණ තේරුම් ගන්න වෙනවා. පංචස්කන්ධ විග්‍රහයේ වර්තමාන ව්‍යවහාරයේදී පඨවි ආපෝ තේජෝ වායු හතරෙන් හැදුනා වූ ශරීරයේ රූප කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන කියන හතර නාම කොටගෙන තමයි නාම රූප විග්‍රහයක් පවතින්නේ. මේ තමයි වත්මන් සමාජයේ භාවිතා වෙන්නේ, බොහෝ දෙනා කියන්නේ, බොහෝ දෙනා ඉගෙනගෙන තිබෙන්නේ. රූපයන් අපට ඕන තරම් දේවල් වලට යොදන්න පුළුවන්, ශරීරයට විතරක් නෙමෙයි. එබැවින් මේ විග්‍රහය අපි තේරුම් ගන්න වෙනවා. අපි වර්තමාන සමාජයේ මේ පිළිබඳව කතා කරන ආකාරයට එකඟ වන්නේ බොහෝ දෙනෙක්. නමුත් වැරදි නම් මොකද කරන්නේ? ත්‍රිපිටකයේ තිබෙනවායි කියලා යම් ආකාරයක වරදක් තිබෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ වරදක් නෙවෙයි. ඒක කිසියම් ආකාරයක ග්‍රන්ථකරණයේදී අවශ්‍ය තැනට අනවශ්‍ය වචනයක් යෙදීම යන්න පුළුවන්. දැන් කුද්දක නිකායේදී මට හමු වෙනවා මේ සබ්බ සංයෝජන පහයි කියලා වචනයක්. එතකොට සබ්බ කියන වචනේ කියන්නේ සියලු කියන එක. සියලු කියන එකට දස කියන වචනේ යොදවුවම දස සංයෝජන පහයි කියන එකට යොදන්නේ මොකද්ද? එතකොට වෙන යොදන්න එකක් නැතුව යනවා. ඒ බැවින් පරිවර්තනයේදී සියලු කියන අර්ථයට 10 කියලා යොදලා දීලා තිබෙන්නේ ඒ පරිවර්තනයේ ඒ අය දරුව අදහසක් අනුව. මෙන්න මේ වගේ අපිට මේ කරුණු හොයාගන්න පුළුවන් තැන් තිබෙනවා. ඒ සොයා ගැනීම තුළ මෙන්න මේ කාරණාවලට ඔබ සවන් දෙන්න. මේක නිරවුල් කර ගැනීම සඳහා. සංගතනිකායේ පවතිනවා නකුල පිතු කියලා සූත්‍රයක්. නකුල පියතුමාට දේශනා කළ සූත්‍රය කියන එක. එහිදී බුදුරජාණන් වහන්සේට ඔහු කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ තමා වයසයි දැන් ලෙඩයි ලෙඩ ගානේ ඉන්නේ මට දහමක් දේශනා කරන්න කියන එක. උන්වහන්සේගේ පිළිතුර වන්නේ කය ලෙඩ වෙනවා තමයි සිත ලෙඩ කරගන්න එපයි කියන එක. මෙය සරියුත් මහ රහතන් වහන්සේ ළඟට ගිහින් ප්‍රකාශ කළ විට උන්වහන්සේත් කය ලෙඩ වෙනවා තමයි සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න කියලා ප්‍රකාශ කරමින් සිත ලෙඩ කරගන්න නැතුව ඉන්නේ කොහොමද කියන එක බුදුන් වහන්සේගෙන් විමසුවේ නැද්ද කියලා අහනවා.
නෑ කිව්වහම උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. දැන් කය ලෙඩ වෙනවා තමයි කියන වචනෙන් කියවෙනවා. එහෙමනම් සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න හැටි තමයි එතනින් එහාට ප්‍රකාශ කරන්නේ. දැන් කය කියන්නේ රූප නම් එහෙනම් කය ගැන විග්‍රහ කරන්නේ නැතුව වේදනා සංඥා සංකාර හතර විතරක් විග්‍රහ කරහපුවාම සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න පුළුවන්. නමුත් සරියුත් මහ රහතන් වහන්සේ සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න හැටි සහ ලෙඩ වෙන හැටි විග්‍රහ කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මුල් කොටගෙන. එවිට එහෙමනම් ඒ රූපයන්වත් සිත වශයෙන් හිතන්නට එතන ඉඩකඩ තියෙන තැනක් නෙවෙයිද? තවත් තැනකට යන්න. එහි තියෙනවා සත්තට්ඨාන කුසල කියලා සූත්‍රයක්. සත්‍යනක් පිළිබඳ දක්ෂතාවය කියන එක. මේවා අපට ඉඩකඩ ලැබෙනවා නම් ඉදිරියේදී පැහැදිලි කරන සූත්‍ර දේශනා වශයෙන් තමයි මේ මතක් කරලා දෙන්නේ. එහි සඳහන් කරනවා වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක්. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය සිත කියනා වූ ඉන්ද්‍රිය හය මුල් කොටගෙන හට ගන්නා වූ වේදනා සංඥා සංකාර හයක් තමයි උගන්වනු ලබන්නේ. එවිට රූපය විය යුත්තේ ශරීරයේද? ඇයි ඇසට හම් වෙන රූපේ රූපයක් නෙවෙයිද? කනට හම් වෙන ශබ්දේ ශබ්ද රූපයක් නෙවෙයිද? නාසයට හම් වෙන ගන්ධයේ ගන්ධ රූපයක් නෙවෙයිද? ඒ ආදි වශයෙන් ගත් කල ඒ අරමුණ මුල් කොටගෙන නෙවෙයිද වේදනාව හටගන්නේ? ඇසෙන් නම් රූපේ නෙවෙයිද විඳින්නේ? කනෙන් නම් ශබ්දේ නෙවෙයිද විඳින්නේ? නාසයෙන් නම් ගන්ධේ නෙවෙයිද විඳින්නේ? මේ විදිහට කල්පනා කරලා බලන්න. එතකොට රූපය කොට මුල් කොට ගත්තා වූ වේදනාව කියන එකේ තේරුම රූප කාය කියන්නේ ශරීරය විය හැකිද? රූප ආරම්මණය විය හැකිද? මොකද කාය යනු කයට කියන නමක් නෙවෙයි. වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය කියලා ඔක්කොටම කාය කියන වචනේ හඳුන්වනු ලබනවා. එබැවින් අපි සියුම්ම විග්‍රහ කරගන්න වෙනවා, තේරුම් ගන්න වෙනවා. ජය පරාජය විඳ ගැනීමේ අදහසකින් නොව සදහම් නිරවුල් කර ගැනීමේ අදහසකින් යුක්තව. ඔය සංයුත්ත නිකායෙම පවතිනවා පඨම ဒုတိ ආස්වාද කියලා සූත්‍ර වගේක්. එහි පැහැදිලි කරන තව වදනක් මම ගන්න කැමතියි. යංකින්චි රූපං පටිච්ච uppajjati සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ. කිසියම් රූපයක් ගැටීමෙන් හටගන්නවා සුව සතුට දෙක. ඒක තමයි රූපේ ආස්වාදය කියලා කියන්නේ. රූපයක් ගැටෙනවයි කියන එකේ තේරුම ඇසට රූපයක්, කනට ශබ්ද රූපයක්, නාසයට ගන්ධ රූපයක්, දිවට රස රූපයක් විය නොහැකිද? ඒවා මුල් කොට නෙමෙයිද සුඛ සතුට උපදින්නේ? එබැවින් අටවිසි රූපේ විග්‍රහයේදී රූප පඨවි ආපෝ තේජෝ වශයෙන් යොදාගත්තට අභිධර්මයේදී පංචස්කන්ධ විග්‍රහයේදී රූපයන්ෙන් පඨවි ආපෝ තේජෝ යොදා ගැනීම මුළු මහත් සමාජයේම නොමග යවීමක් වෙන හැකිද? නොමග යාමක් කවුරුත් යවනව නෙවෙයි. ඒ නිසා අපට තේරුම් ගන්න ඕන රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං කියන්නේ ඇසට රූපයක් ගැටීමේදී රූපය පිළිබඳව සුව සතුට උපදිනවා. ඒක තමයි රූපේ ආස්වාදය. එහෙමනම් නාසයට ගන්ධයක් දැනීමේදී අපි ඒක සිංහලෙන් කියනවා ගඳයි සුවඳයි කියලා. නැත්නම් සුවඳ පැත්ත ගන්න. එතකොට ඒ සුවඳ පිළිබඳ තියෙනා වූ සුව සතුට තමයි රූපේ ආස්වාදය. එවිට රූපය මුල් කොටගත් ආස්වාදය කියලා කියන්නේ ශරීරය මුල් කොටගත් ආස්වාදයේද රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියනා වූ මේ සයාකාර අරමුණු මුල් කොටගත් ආස්වාදයේද? සත්තාඨාන කුසල සූත්‍රයට හොඳට ගලපන්න පුළුවනි. වේදනා හයක් ඇතිවන්නේ රූප හයට. සංඥා හයක් ඇතිවන්නේ රූප හයට. සංකාර හයක් ඇතිවන්නේ රූප හයට. විඥාන හයක් ඇතිවන්නේ රූප හයට. එවිට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යනු ඇස, කන, නාසය, දිවකය කියනා වූ සහසිත කියනා වූ දොරවල් හය මුල් කොටගෙන ඒ අරමුණු විඳීම සඳහා හටගන්නා වූ ගැඹුරු ධර්ම ස්වභාවයක විග්‍රහයක්. අපට තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් තැනක් පවතිනවා. ඒ තමයි කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු කියන බුද්ධ වචනේ. ස්කන්ධ කියන දේවල් උපදිත්ම, දිරත්ම, මැරෙත්ම ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඔබද උපදින්නේහිය, දිරන්නේහිය, මැරෙන්නේහිය කියලා සඳහන් වෙනවා. වර්තමානයේ අපි සඳහන් කළාට මව් කුසෙන් බිවීම සහ ජීවිතාවසානයේ මේ යාම මේ අභිධර්ම විග්‍රහයේදී ක්ෂණයක් ක්ෂණයක් පාසාම උපදින, දිරන මේ යන ක්‍රියාවලියක් තියෙනවා. අන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදින, දිරන මේ යන ක්‍රියාවලිය තුල තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ සත්‍යය දුකටපත් වීම විග්‍රහ කරගත හැක්කේ සහ සත්‍යය දුකින් අතමුදවා ගැනීමට
තමන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව මනා විග්‍රහයක් ගත හැක්කේ කියන එක තේරුම් ගන්න වෙනවා. එබැවින් අප මේ උත්සාහයක යෙදුවේ සත්‍යය යනු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයට බැඳීම හේවත් පංච උපාදානස්කන්ධය. අපි දැන් මේක තේරුම් ගන්න වෙනවා. මේ පංචස්කන්ධ ධර්මතාවය කෙනෙකුට පන්සිල් සමාදන් වීමෙන් හෝ අටසිල් සමාදන් වීමෙන් හෝ එම සීල වෘත්තයක යෙදී වාසය කිරීම තුළින් අවබෝධ වන්නේ නැහැ. ආනාපාන සති වැනි සිත එක්කරමට ගන්නා වූ භාවනාවකදී සිටීමෙන්වත් අවබෝධ වන්නේ නැහැ. එතකොට ඉන් පරිබාහිරව කරන දෙයක් තමයි ඒවා. එන ශික්ෂාපද සංවරය අපි දක්නු ලබන්නේ වැරදි නොවුවත් සමාජයෙන් ඉවත් විය යුතු නොවුවත් සමාජයේ තිබෙන්න ඕන කාරණා ඒවා. නමුත් බුදු පියාණන් වහන්සේ වදාළ ආර්ය විනයට පදනම නොවන බවයි. ඒ වගේම භාවනා කියන වචනයට අදාළ කරුණක් ගතහොත් බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වී මේ සිත පිරිසිදු කර ගැනීමේ ක්‍රමයේ වදාරන්ට පෙරත් යම් යම් අය සමාජයෙන් ඉවත් වී වනාන්තරගත වී මේ සිතෙහි පවතිනා වූ කෙලෙසුන්ගෙන් මිදීමේ ක්‍රමයක් සොයනු ලැබුවා. නමුත් ඔවුන්ට ලැබුණේ මිදීම වෙනුවට කෙලෙසුන් ඈත් කිරීම සහ යටපත් කිරීමයි. වත්මන් සමාජයේත් අපි බහුලව දකින්නේ මේ ධර්ම කරුණු පැහැදිලි වී නැති නිසා කෙලෙසුන් යටපත් කරන සහ කෙලෙසුන් ඈත් කරන උත්සාහයන්. නමුත් තදංග විස්කම්බන සමුච්ඡේද ප්‍රහාණ කියන වදන් විග්‍රහ කරන තැන පවතින්නේ තදංග යන්න යටපත් කිරීමත් විස්කම්බන යනු ඈත් කිරීමත් සමුච්ඡේද යනු සදහටම නැති කිරීමත් කියන අර්ථය. මෙහිදී වැඩි විස්තර වශයෙන් පවතින්නේ බුදු පියාණන් වහන්සේ වදාළේම සමුච්ඡේද ප්‍රහාණයයි කියන එක. දැන් බුදුන් වහන්සේ හමු වන විට වෙනත් මංවල ගිහින් හිටපු අය නැත්තම් ධානලාභීන් තදංගෝ විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරගෙන හිටියා. නමුත් ඒින් ඔවුන් නිදහස් වී සිටියේ නැහැ. ඔවුන් යම් තැනක ඇලී සිටියා. එබැවින් උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා කන්දක වග්ගයේම සලයතන වග්ගයේම මේ රූපී අරූපී ධානලාභීන් තිලකුණු වශයෙන් නැගිය යුත්තේ රූපී ධානයයි අරූප ධානයයි කියන එක. ඔවුන්ට කාම අරමුණු වල විදර්ශන වඩන්න දෙයක් නැහැ. ඒවයින් ඈත් වෙලා වෙන තැනකට අහු වෙලා ඉන්නේ. Taman අසුවේ ඉන්නේ යම් තැනකද ඒ අසුවේ ඉන්න තැන තමයි තිලකුණු වලට නගාගෙන මිදෙන්න ඕන කියන එක තමයි එහි ගැන්වීම. මෙබැවින් මේ වත්මන් සමාජයේ ජීවත් වෙන අපට රූපී අරූපී ධාන පිළිබඳ කතාවක් අවශ්‍ය නැහැ. එබඳු කෙනෙක් හමු වුණොත් අපි ඒ පිළිබඳ කතා කරමු. අපි කතා කරන්න ඕන වත්මන් සමාජයේ ඉන්න ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස සම්බන්ධයෙන්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ අයට කියනවා ශ්‍රාවක ශ්‍රාවිකා කියලා. ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හික්මීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ විශිෂ්ට ධර්මයේ කුමක්දයි හොයන අයට ඒ ලැබෙන්නට ඕන. තේරුම් ගන්න පුළුවන් අයට තේරුම් ගන්න පුළුවන් වෙන්නට ඕන. ඒ සඳහා තමයි අපි කරුණු පැහැදිලි කිරීම කරන්න ඕන. ධර්ම දේශනා කිරීම යනු මේ බඳු සමාජයේ මේවා හොයන අයට දැන ගැනීම සඳහා කරුණු පැහැදිලි කිරීමක් කියන එක තේරුම් ගන්න. මෙහිදී ඊළඟ උදාහරණයට යන බුදුරජාණන් වහන්සේ අපට තේරුම් ගන්න හොඳ කතාවක් කියලා තියෙනවා. ඒක මෙන්න මෙහෙමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අප ඔය නිවෙස්වල වාසය කරපු කුඩා කාලේ නැත්නම් ඔබත් මේ දකින කරුණක්. ඒ නිවසේ මව්පියන් තමයි උපයන්නන් නිෂ්පාදකයෝ. ඔවුන් තමයි දරුවන්ට කෑම බීම් ගෙනත් දෙන්නේ, ඇඳුම් පැළඳුම් ගෙනත් දෙන්නේ. ඒ වගේම යොම් පිහුම් කරන්නේ. මේ ඉපීම සැපීම යොම් පිහුම් දෙස බලාගෙන ඉන්න ආ වූ දරුවෝ මේ ගෙවල් වෙනුවට තවත් ගයක් හදනවා. ඒකට කියනවා සෙල්ලම් ගේ කියලා. ඒකේ කුස්සියේ තියෙන බත් වෙනුවට වැලි බත් තියෙන්නේ. කුස්සියේ තියෙන වළං වෙනුවට පොල් කටු තියෙන්නේ. ඒ වගේම ගෙවලුත් හදනවා වැලි වලින්. වැලි මාලිගා කියලා කියනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සමාජයට වැලි මාලිගා උපමාවක් අරගෙන තිනවා මේ සූත්‍රයේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. කොහොමද මේ වැලි මාලිගා උපමාව කියලා කියන්නේ කියන එක පිළිබඳව. සැබවින්ම කුඩා දරුවෙකුට වැලි මාලිගාවක් හදාගත්තාම ඒක හරි සුන්දරයි. ඒ වැලි මාලිගාව ඒ ළමයා දරුවා කවදාවත් කඩලා දාන්නේ නැහැ. ඒක සැබෑ ගයක් නොවන බව වැටහෙන තාක්කල්. හෙට දවසෙත් සෙල්ලම් කරනවා, අනිත් දවසෙත් සෙල්ලම් කරනවා. නමුත් දරුවා වයසින් මොහුකුරායත්ම බුද්ධියෙන් වැඩි විපත්ත්ම මේ සැබෑ ගයක් නෙමෙයි, తాවකාලික දෙයක් කියලා ඒක කඩා විසිරවනවා කියලා කියනවා. ඒ අවබෝධය තුළ තමයි වැලි මාලිගාව විසිරව හැරුණ ලබන්නේ. අවබෝධයක් නැති තාක්කල් මේ වැලි මාලිගාව මාලිගාවක් වශයෙන් සලකනු ලබනවා. වත්මන් සමාජයේත් මේ කියන සැබෑපත් වීම සහ සෙල්ලම්පත් වීම කියන එක තිබෙනවා. බුදු පියාණන් වහන්සේ මෙතන මේ සත්ත්ව කියන ස්වභාවය ඔය පංච උපාදානස්කන්ධ
වලට හිර වුණ ස්වභාවය පැහැදිලි කරනු ලබන්නේ නොදන්නාකම නිසා වැලි මාලිගාවක ජීවත් වීමක් විදිහට. ඔය වැලි මාලිගා කියන වදන ප්‍රකාශ කරන විට තවත් කරුණකුත් මට කියන්න එතන පැහැදිලි කරගන්න හිතෙන අවස්ථාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ සමාජයේ පවතිනවානේ බුදුරජාණන් වහන්සේ විසෙහි කරන්ට ඕන පූජා දෙකක් තියෙනවායි කියලා. උසස් පූජාව ප්‍රතිපත්ති පූජාව වශයෙන්ොත් උසස් නොවන පූජාව ආමිෂ පූජාව වශයෙන් සඳහන් කරනු ලබනවා. ආමිෂ පූජාවෙන් පුදන්නාට ඊට විපාක ලැබෙන බවත් ප්‍රතිපත්තියෙන් පුදන්නා පමණක් සැබෑවට බුදුන් පුදන බවත් මේ පිළිබඳ විග්‍රහයේදී බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඒකට ආමිෂෙන් පිදීම අතහරින්න හෝ වැරදි නෙමෙයි එකෙන් කියන්නේ. ඒක තමාට ලැබෙන පූජාවක් වශයෙන්. වත්මන් සමාජයේදීත් මේ ප්‍රතිපත්ති පූජාව අභිවවා යමින් ආමිෂ පූජාව යෝදේක්ෂේ වැඩමින් පවතිනවා. අවශ්‍ය ආකාරයට වඩා අනවශ්‍ය ආකාරයට වැඩමින් පවතිනවා. මා මේ බුදු පියාණන් වහන්සේගේ උපමාව මෙහෙම ගැලපුවොත් ප්‍රතිපත්ති පූජාව සැබෑ මාලිගාවයි ආමිෂ පූජාව වැලි මාලිගාවයි. වැලි මාලිගාවෙන් ඉස්තර ප්‍රතිඵල ලබන්න බෑ සදහටම ඉන්න බෑ නේද ඒකේ. නමුත් වැලි මාලිගාව දරුවන්ට තබා වැඩිවියටපත් වෙනකොට අනිත් අය සැබෑ ගෙදරට එන්න වෙනවා. වැලි මාලිගාව අනවශ්‍යයි කියන්න බෑ. ඊළඟ ඇති වෙන දරු පරම්පරාවත් වැලි කෙලිය සිටියාවේ. නමුත් වැඩිවියටපත් වුණ අයත් වැලි කෙලියම සිටිනවා නම් එය සුදුසුයි නැහැ නෙමෙයි. අනේයි මා දකින කරුණ. වයෝවෘද්ධ භාවයටපත් වී තවදුරටත් මේ ප්‍රතිපත්ති පූජාව නැමැති සැබෑ මාලිගාවට එන්නට බැරුව වැලි මාලිගාව තුළම සෙරවි සිටින බවක් අපි දකිනවා. එතකොට ඉතින් කියන්න තියෙන්නේ ඒ අය වයසට ගිය පොඩි ළමයි කියලා නෙවෙයි. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. එබැවින් පොඩි ළමයි වශයෙන් ඉන්න වටින්නේ නැහැ වයසට ගිය අය. මෙන්න මේ කරුණ අප තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ඒ තේරුම් ගැනීමේදී මෙතන මේ පොඩි ළමයි කියන වචنين පැහැදිලි කරන්නේ ශරීරයෙන් කුඩයි කියන එක නෙමෙයි. යම් ආකාරයක මුලාවකින් යුක්තයි කියන එක. මේ පිළිබඳව තියෙන තවත් වදනක් මම ඔබට මතක් කරන්නම්. සබ්බේ පුතුග්ජනා උම්මත්තකා. සාමාන්‍යයෙන් අපි උම්මත්තක කියලා කියන්නේ උමතු වූ අයට. ඔය ප්‍රතිකාර සඳහා මුල් ඒරියාව වැනි රෝහලට යවන අයට තමයි අපි උමතු කියලා කියන්නේ. මේ සමාජයේ ඉන්න අනිත් අයට අපි උමතුයි කියලා කියන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ පවතිනවා යමෙක් ස්ත්‍රී හෝ ගිහි හෝ පුරුෂ ගිහි හෝ පැවිදි. පුහුදුන්ද ඒ පුහුදුන් බව තුළ නැත්නම් පෘථග්ජන භාවය තුළ කිසියම් උමතුවක් පවතිනවායි කියන එක. මෙන්න මේ උමතෙන් කටයුතු කිරීම තමයි මේ සමාජයේ ගැටුම් වලට අවුල් වලට හේතුව. එබැවින් අපි නීති පනවා දඬුවම් දී 100%ක් මේ උමතුව මර්ධනය කරන්න උත්සාහ කළාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. යම් ආකාරයකට නීති පැනවිහිව දඬුවම් දීම අවශ්‍ය වෙන්න පුළුවන් ඒ නොවැටෙන අයට. නමුත් මේ උමතුව වටහා ගන්න පුළුවන් අයට ඒ බුදුරජාණන් වහන්සේ සත්හට වන බව දුකට වේදානන් වශයෙන් දීපු ප්‍රතිකාරය ගන්න පුළුවන් කමක් තිබෙනවා. එබැවින් පුහුදුන් බවෙන් මිදීම යනු උමතුවකින් මිදීම වශයෙන් තමයි අපට සලකන්න පුළුවන් කමක් තිබෙන්නේ. මෙබඳු තත්වයකදී අපට මේ පංචස්කන්ධ විග්‍රහයේ පවතින සත්ව ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න වෙනවා. කුමක්ද මේ යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දියා යා තණ්හා තත්ත්‍ර සන්තෝ තත්ත්‍ර සත්තෝ තත්ත්‍ර විසත්තෝ කියලා කියන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. මෙන්න මෙතන හැමදෙනෙකුටම ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව, ගිහි පැවිදි ભેදයකින් තොරව මේ ලෝකේ ජීවත් වීමේදී මේ අරමුණුත් සමග එකතු වීම නැමැති ක්‍රියාවලිය කරන්න වෙලා තිබෙනවා. රැකියා කරනවායි කියලා කියන්නේ, කෑම බීම් ගන්නවායි කියලා කියන්නේ, ඇඳුම් පැළඳුම් අඳිනවායි කියලා කියන්නේ මේ විවිධ කාර්යයන් වශයෙන් අපි මේවා භාවිතා කළාට ඒ කාර්යයන් සියල්ල එක තැනකට ගෙනීමේදී ඒ එකම ක්‍රියාව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ හට ගැනීම නැමැති තැන දක්වා ගේන්න පුළුවන්. තව විස්තරයක් අවශ්‍ය නම් එය ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් සය ආකාර අරමුණු අරගෙන සය ආකාර වේදනාවකින් සය ආකාර සංඥාවකින් සය ආකාර සංකාරයකින් සය ආකාර විඥානයකින් යුක්තව කටයුතු කිරීම බව තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගැනීමේදී අර කියන ඇලීම් ගැටීම් ස්වභාවය ඇතිවන්නේ කොහොමද? එතකොටනේ සත්පුද්ගල ස්වභාවය ඇතිවන්නේ. මේ පිළිබඳව
අප තේරුම් ගත යුතු වන්නේ මේ අරමුණු වල ස්වභාවය අපට හඳුන්වා දී අවශ්‍ය කාර්යය කර දී ඉවත් යාම. නිරුත්සාහයෙන්. කිසියම් ආකාරයක සිතට හැඟීමක් ඇති වුනහම ඒ ඊතා ඉක්මනින් ඉවත් වී යන්න බලනවා. ඒක ස්වාභාවික සංසිද්ධියක්. එසෙන් රූපයක් නරඹමින් සිටියේදී කනට මිහිරි ශබ්දයක් ඇහෙන විට රූපය කෙරෙහි තියෙන අරමුණ ඉවත් වී අවධානය කන කෙරෙහි යොමු වෙලා ශබ්දයට අවධානය යොමු වෙනවා. එතකොට රූපය මුල් කොට හටගෙන තිබුණා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ශරණයෙන් ඉවත් වී ගොස් ශබ්දය මුල් කොට හට ගන්නා වූ ශබ්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට ගන්නවා. ඒ අපට තේරුම් ගැනීමට පහසුයි. එහෙමනම් ස්කන්ධ පහෙන් පහට උපදිනවා මැරෙනවායි කියන එක සහ මේ සත්පුද්ගල සංඥාව ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් කියන මේ හයෙන් එකකට නිරන්තරයෙන් මාරු වෙනවායි කියන එක. ජීවිතයේ තියෙන එතන වශයෙන් ඔබට තේරුම් ගන්න බැරිද? අප කල්පනා කරනවා ජීවිතයේ තියෙන්නේ කුඹුරේ, ජීවිතයේ තියෙන්නේ මහා මාර්ගයේ, ජීවිතයේ තියෙන්නේ බස් රථේ, ජීවිතයේ තියෙන්නේ නිවස තුළ ආදී වශයෙන්. ඒක සම්මුති වශයෙන් ගත් කල හරි. බුදු පියාණන් වහන්සේ වදාළ මේ ගැඹුරු ධර්මයේ වටහා ගැනීමේදී ජීවිතය පවතින්නේ වර්තමානයේහි පවතින අරමුණ සමගයි. පවතින අරමුණ රූපයක් නම් අසංවර වන්නේ රූපය සමග. පවතින අරමුණ ශබ්දයක් නම් සංවර වීම හෝ අසංවර වීම විය යුත්තේ ශබ්දය සමග. පවතින අරමුණ මනෝද්වාරික අදහසක් නම් ලෝභය හෝ ද්වේෂය හෝ මෝහ ආදී වශයෙන් සංවර වීම හෝ අසංවර වීම ඒ සමගයි. මෙසේ වර්තමාන මොහොතේ උපදින දේ සමග සම්බන්ධ වීම සංවර වීම කියන මේ කාරණය ගැඹුරින් වටහා ගැනීමට අවශ්‍ය වෙනවා. එහිදී තමයි අපට මෙම ස්ථානයට යොදාගත හැකි විනයනේ නැත්නම් ශික්ෂණය භාවිතා කරන්න පුළුවන්කමක් තිබෙනවා. මෙම ස්ථානයට යොදාගත හැකි විනයනේ නැත්නම් ශික්ෂණය සඳහන් කරනු ලබන්නේ ධර්ම විනය වශයෙන්. එම ස්ථානයට එළඹෙන්නේ නැතුව ඇති කරගන්නා වූ විනයනේ සංවරය හඳුන්වනු ලබන්නේ විශේෂයෙන් පොහුදුන් අය සඳහා ශික්ෂාපද විනය වශයෙන්. කවදා කොතනදී කෙසේ සිදුවීදයි ප්‍රකාශ කළ නොහැකි වුවත් ධර්ම විනය යටපත් වූ සමාජයක මුල් තැනට ගන්න වෙනවා, මුල් අනුගමනය කරන්න වෙනවා ශික්ෂාපද විනය කියන එක. එබැවින් සියවස් ගණනාවක් තිස්සේ අප මේ සමාජයේහි ප්‍රචලිත කරමින් සිටින්නේ, අනුගමනය කරමින් සිටින්නේ මෙලොව වශයෙන් පරලොව වශයෙන් හිතකාමී වන, දුගතිගාමී වීමෙන් වළක්වන මේ ශික්ෂාපද විනය ක්‍රමයයි. නමුත් හැමදෙනාම කල්පනා කොට බැලිය යුතුයි ශික්ෂාපද විනය ක්‍රමය තුළ පුහුදුන් භාවය තිබෙනවද නැද්ද කියන එක. පුහුදුන් භාවය තුළ සිටමින් ශික්ෂාපද විනය රකින්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා පුහුදුන් භාවය කඩා ගන්නට ඕනයි කියන එක. මොකද පුහුදුන් භාවය තුළ පවතිනවා උමතුවක්. ඒ උමතුවෙන් කටයුතු කිරීම සැනසීම පිණිස වන්නේ නැහැ. එබැවින් පෘථග්ජනයා කියන්නේ කාටද කියන එක තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීමේදී යලිත් එන්න වෙනවා අපට මේ ස්කන්ධ පහ කියන එකට. ස්කන්ධ පහ කියන එකේදී තේරුම් ගන්න වෙනවා එහි තිබෙනා වූ මුලාව කුමක්ද කියන එක. අර වදන් වලින් ප්‍රකාශ කළේ එයයි. යෝ ඡන්தோ යෝ රාගෝ කියන එක. ඒ ස්කන්ධ පංචකයේ කිසියම් ආකාරයක ඇලීමක්, රතියක්, තණ්හාවක්, දැඩි කොට ගැනීමක් පවතීද කියලා සඳහන් කරනවා. එතකොට ඒකට සඳහන් කරනු ලබන්නේ මමත්වෙන් ගැනීම කියලා. දැඩිසේ ගැනීම කියලා. ත්‍රිපිටකයේ සඳහන් වන්නේ අල්ලා ගැනීම කියලා. අල්ලා ගැනීම කියන එකෙන් කියවෙන්නේ අතින් අල්ලා ගන්නවා කියන එකක්. අරමුණු කෙරෙහි කිසියම් ආකාරයක දැඩිව ගැනීමක්. ඔය වත්මන් සමාජයේ ජීවත් වෙන අයට එදිනෙදා කටයුතු වලදී පවතිනා වූ විශාල වෙහෙසක් පවතිනවා. ඒක ශාරීරික වෙහෙස නෙවෙයි. ශාරීරික වෙහෙසක් තියෙනවා මහන්සි වෙන අයට. නමුත් ශාරීරික වෙහෙස නැතත් කර්තව්‍යයන්හි පවතිනා වූ දැඩි වෙහෙසක් පවතිනවා. උපායාසය කියලා. ඔබ කතා කරනවා ආතතිය නැත්තම් පීඩනය කියලා. අන්නේ සිතට පවතිනා වූ විශාල බර කුමක්ද? මතක තබා ගන්න. අන්නේ බර ඇතිවන්නේ මේ ආකාරයෙන් යම් යම් දේවල් බාර ගැනීම තුළ, අල්ලා ගැනීම තුළ. මේ බාර ගැනීම, අල්ලා ගැනීමට උන්වහන්සේ වචනයක් යොදලා තිබෙනවා. ඒ වචනය අපි ඊළඟට ගන්න වෙනවා. ඒ වචනේදී තේරුම් ගන්න වෙනවා ඒට යොදලා තිබෙන අරුත. අන්නේ තමයි බුදු පියාණන් වහන්සේ සමාජයේ වරදවා ගත් එකේ කරුණ පැහැදිලි කරලා තියෙන්නේ. ඒක උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා නিত্য සුඛ ආත්ම සංකල්පය කියලා. නিত্য සුඛ ආත්ම සංකල්පය විග්‍රහ කරන්න ඕන පංචස්කන්ධය තුළ. මතක තබා ගන්න. නিত্য සුඛ ආත්ම සංකල්පය විග්‍රහ කරන්න ඕන පංචස්කන්ධය තුළ. වත්මන් සමාජයේ නিত্য සුඛ ආත්ම සංකල්පය විග්‍රහ කරනු ලබන්නේ එහෙම නෙවෙයි. වෙනත් බාහිර වස්තුන්ගේ
වෙනස් වීම අනිත්‍ය වශයෙන් සඳහන් කරනු ලබනවා. එබැවින් අපට මේ වටහා ගැනීමේදී පංචස්කන්ධ ධර්මතාවයන් තුළට එන්නා වූ රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ තරහ හෝ වෛරය හෝ ක්‍රෝධය හෝ බය හෝ ආදී වශයෙන් ඕනෑම දෙයක් කෙරෙහි ඇලීමෙන් හැදෙන දෙයක් තමයි මම කියන්නේ. ඇලීමෙන් හැදෙන දෙයක් තමයි මගේ කියන්නේ. ඒක මගේ වෙනවා. ඒතන් මම. ඒතෝ හමස්මින්. ඒ මම බවට පත් වෙනවා. ඒසෝ මේ අත්තා. ඒ මගේ ආත්මය බවට පත් වෙනවා. මෙන්න මේ නන්දි, තණ්හා, ඇලීම්, ගැටීම්, දැඩිව ගැනීම සියල්ල මේ කියන ඒතන් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පය තුල තියෙන දෙයක්. මේ නොයැටෙන තාක්කල් කුඩා දරුවා වැලි මාලිගාව කඩා දමන්න නැතුවාසේ සත්වයාට ඒ අතහැර දමන්නට එයින් මිදෙන්න අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. අන්න කරුණ අවබෝධ වීම යනු එයයි. ප්‍රඥාව දියුණු කර ගැනීම එයයි. කල්යාණ මිත්‍ර සේවනය යනු එයයි. වියතුන්ට සවන් දීම යනු එයයි. මෙන්න මෙහෙම මේ සවන් දුන්නයින් පසුව මේ ලෝකේ ජීවත් වෙන්න යාමේදී මේ මිනිස්සුන්ගේ චිත්තසංතානයට මෙබඳු ආතතියක් මෙබඳු පීඩනයක් ඇතිවන්නේ බාහිර සමාජයේ නිසාම නෙවෙයි. ඒ සාධක පුංචි හේතුවක් වෙන්නට පුළුවන්. ඒ සාධක ආදාන ග්‍රහය කියලා කියනවා. නැත්නම් දැඩිව ගැනීම කියලා කියනවා. අල්ලා ගැනීම කියලා කියනවා. මේ අල්ලා ගැනීමෙන් තැවුලත් අල්ලා නොගැනීමෙන් නොතැවුලත් දේශනා කරමි කියලා සූත්‍රයකුත් තියෙනවා. කුමක් අල්ලා ගැනීමෙන්ද? අරමුණු අල්ලා ගැනීම. කුමක් අල්ලා ගැනීමෙන්ද? පංචස්කන්ධය නිත්‍ය සුඛ ආත්ම කොට අල්ලා ගැනීමෙන් හෙවත් මගේ ආත්ම කොට අල්ලා ගැනීමෙන් හෙවත් උපාදානස්කන්ධ බවට පත් කර ගැනීමෙන්. එබැවින් එහි කිසි ගැටලුවක් නැහැ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකට ගැලපෙනවා. දැන් එතකොට ආපහු පැහැදිලි කරන්නේ සිත උපාදානයන්ගෙන් මිදෙන්න අවශ්‍යයි කියන එක. මේ දුකින් අත මිදීම සඳහා සිත උපාදානයන්ගෙන් මිදෙන්න අවශ්‍යයි කියන එක. මෙහිදී සඳහන් කරන කරුණක් තමයි සිදු උපාදානයන් නිසා ඇතිවෙන වේදනා ඇති වෙනවා. නමුත් ඒ වේදනාවෙන් පීඩිත වෙලා ඒ වේදනාවන් බාර අරගෙන යලිත් තවදුරටත් ඒ වේදනාවන් රැස් කරන්නට ගියොත් තවදුරටත් මේ වේදනාවෙන් යුක්තව ඉදිරියට කරුණ තබන්න ගියොත් එවිට අපට නිදහසක් ලැබෙන්නේ නැහැ. මෙබැවින් බුදු පියාණන් වහන්සේ වදාළ මේ නිත්‍ය සුඛ ආත්ම සහ අනිත්‍ය අනාත්ම සංකල්පයේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. නිත්‍ය සුඛ ආත්ම සංකල්පයේදී තමයි ඒ නැවතත් දුක් හට ගන්නට හේතු ඉතුරු වීම හේවත් තණ්හානුසයට හේතු ඉතුරු වීම නැත්නම් නිදිගත් සිතට හේතු ඉතුරු වීම සහ බැඳී යාම කියන එක සිදු වෙන්නේ. බැඳී ගිය කාරණා නිසා තමයි මේ පීඩනයන් පවතින්නේ. දැන් එහෙමනම් අපිට කරන්න ඕන කාරණාව තමයි බැඳී නොයන්නේ කොහොමද කියන එක. අන වැලි මාලිගාව කඩලා දාන්න කියලා කියනවා. ඒ කියන්නේ අපිට වැටහෙනවා නම් මේ අල්ලා ගැනීමයි මේ ගැටලුව ඇති කරන්නේ කියන එක අල්ලා ගැනීමෙන් මිදෙන්න කියන එක තමයි වැලි මාලිගාව කඩලා දාන්න කියන්නේ. එතකොට උන්වහන්සේ පිළිබඳව පැහැදිලි කර වදාරනවා අවසන් විග්‍රහයේදී තණ්හාව නැති කිරීමමයි දුකින් මිදීම කියන එක. තණ්හාව නැති කිරීම කියන වචනේ සමාජයේ පැවතුනාට ඒ ශාස්ත්‍රීය මට්ටමින් විග්‍රහ වන්නේ නැහැ. රූපයේදී රූප තණ්හාව, ශබ්දයේදී ශබ්ද තණ්හාව, ගන්ධයේදී ගන්ධ තණ්හාව, රසයේදී රස තණ්හාව, පොට්ටබ්බේදී පොට්ටබ්බ තණ්හාව, අරමුණේදී ධම්ම තණ්හාව. සයාකාරයෙන් මේ හටගන්නා වූ තණ්හාවන් නැත්තම් බැඳීම් ඉදිරියට නොතබා අවසන් කිරීම ඒ අරමුණු හටගත් මොහොතේ සිදුවෙන්න ඕන දෙයක්. මෙන්න මේ සඳහා වර්තමාන මොහොතේ කරන කාර්යයන් සමග අපි සිහියෙන් ඉන්න වෙනවා. යහපත් කාර්යයන් කිසිවක් අතහරින්න අවශ්‍ය නැහැ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් කරන්නේ S2 පියාන භාවනා කරන්න කියලා නෙමෙයිනේ. හයේන්ද්‍රයන්ගෙන් මෙන්න අරමුණු මුල් කොටගෙන සත්‍ය දකින්න කියන එක. ඒ නිසා S පියාගෙන කරන එක වෙනුවට S අරගෙනමත් මේ දේ කරන්න පුළුවන් බවක් ඉහි සඳහන් කරලා තිබෙනවා. මේවා ගැටුම් නැහැ. මේවා ගැටලු නැහැ. තේරුම් ගැනීම තුළ මේ සිද්ධියේදී කරන්න ඕන කාරණේයි පැහැදිලි වෙලා තිබෙන්නේ. එබැවින් මේ සත්ත්ව සූත්‍රයේදී ආපහු පැහැදිලි කරවා දාරන්නේ සත්පුද්ගල ස්වභාවයෙන් මිදෙනවයි කියන්නේ ජීවිතෙන් අත මිදෙනවා කියන එක නෙමෙයි. සත්පුද්ගල ස්වභාවය විග්‍රහ කරන්නේ පංච උපාදානස්කන්ධය මුල් කොටගෙන පංච උපාදානස්කන්ධයෙන් මිදෙනකොට බුදුන් රහතුන් කියලා කෙනෙකුත් ඉන්නවා. නමුත් එතන සත්ත්ව ස්වභාවය බුදුන් වහන්සේ වදාළ ඉවත් වෙලා යනවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් විමසනු ලබනවා ඔබ වහන්සේ දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද ගාන්ධාරයෙක්ද මිනිස්සෙක්ද ඔය එකකටවත් නැහැ කියලා කියනවා. මම සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒ මනුස්ස කියන ස්වභාවයේත් අතිමානුෂ කියලා සඳහන් වන්නේ උන්වහන්සේට පෘථග්ජන ස්වභාවයේ ඉක්ම ගිය බැවින් තමයි එසේ සඳහන් කරනු ලබන්නේ. මෙසේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වසර 2600 ගණනකට පෙර මේ සමාජයට විවර කරගත්තේ, සොයාගත්තේ එසේ මෙසේ දහමක් නෙමෙයි.
සියලු සත්ත්ව සංහතියටම කෙසේ වෙතත් ප්‍රඥාවන්තයින්ට තමන් විඳින්නා වූ දුක් වලින් මිදෙන ධමයක්. එය උන්වහන්සේ දා ශ්‍රාවක පිරිසක් යොදාගෙන ගමින් ගමට යමින් සමාජයට බෙදා දෙනු ලැබුවා. ඒක තමයි ධර්ම ප්‍රචාරය කියලා කියන්නේ. ඒ පණිවිඩය අනතුරුව ඒ භික්ෂු පරම්පරාව විසින් රැකගනු ලැබුවා. මේ භික්ෂු පරම්පරාව විසින් රැක ගැනීම කියන එක වර්තමාන සමාජයේ කටපාඩම්මින් පවත්වාගෙන යාම ලෙස විග්‍රහ වුවද අප කල්පනා කරනු ලබන්නේ ඊට වඩා ගැඹුරු කරුණක් වශයෙන්. වෙද පරපුරක් තියෙනවායි කියලා හිතන්න. මේ වෙද පරපුරේ වෙදකම තමයි දක්ෂකම. පියා මෙයන්ට පෙර දුවට හෝ පුතාට මේක ලබා දෙනවා. එහෙමයි වෙද පරම්පරාවක නොනැසී පැවැත්ම සිදු වෙන්නේ. එතකොට වෙදකම දෙනවයි කියන එකේ තේරුම ආධ්‍යාත්මික අවබෝධය ලබා දීමනේ. අන්න ඒ වගේ ආර්ය පරපුරක ලබා ගත්තා වූ අවබෝධය තවත් කෙනෙකුට ලබා දීම තුළින් ආර්ය පරපුර නොනැසී පවත්වා ගන්න පුළුවන් වෙනවා. ආර්ය පරම්පරාවේ විනාශය යම් දවසක සිදු වුණාද එදායින් පසුව ඒකට හේතුව සද්ධර්මයේ යටපත් වීම, සද්ධර්මයේ අතුරුදහන් වීම කියන කරුණු වෙන්නට පුළුවන්. නමුත් සද්ධර්මයේ මතුවුනොත් බබලනවායි කියන එක ත්‍රිපිටකේ පුරාම පවතින වදනක්. එබැවින් අපිට මේ පංචස්කන්ධ ධර්මතාවයන් තුළ, ත්‍රිලක්ෂණ ධර්මතාවයන් තුළ, පටිච්චසමුප්පාද ධර්මතාවයන් තුළ, ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මතාවයන් තුළ පවතිනා වූ සම්මාදිට්ඨි ධර්මතාවයන් තුළ පවතිනා වූ ද්විත්ව අර්ථ, අනාර්ය අර්ථ සහ ආර්ය අර්ථ පිළිබඳ විග්‍රහයක් ඇති කර ගැනීම තුළින් අපට ඒ අවශ්‍ය දේ මතු කරගන්න පුළුවන් වෙනවා. එවිට රෝගයකට පිළියම් යොදන්නාසේ සිතේ පවතින රෝගයට මේ ධර්මතාවයේ පිළියමක් වශයෙන් යොදා ගන්න පුළුවන්කමක් තිබෙනවා. අප දකිනවා ධර්ම විනය හික්මෙනවා කියන්නේ ඒකට. ඒක පෞද්ගලිකවම රජයට බය නිසා, දඬුවමට බය නිසා නෙවෙයි, ධර්මයේ වශයෙන් පිළිගැනීම තුළ ඇති කරගන්නා වූ ශික්ෂණය. එක්තරා විදිහක ස්වයං ශික්ෂණයක් මේක. මේ தත්ත්වයටපත් වීමට සමාජය දැනුවත් විය යුතුයි. දැනුවත් වීම සඳහා උන්ට සවන් දීම අවශ්‍යයි. වර්තමානයේ සවන් දීම සඳහා ඕනෑ තරම් තියෙනවා කරුණු. ශ්‍රව්‍ය මාධ්‍ය තිබෙනවා, දෘශ්‍ය මාධ්‍ය තිබෙනවා, පොතපත බහුලව පවතිනවා. පොතපත බහුලව පැවතුනා වුණාට පොතපතේ සඳහන් අරුත් යම් ආකාරයකින් වැරදි ආකාරයක විග්‍රහ කර පවතිනවා නම් තේරුම් ගත්තේ නැති කෙනෙකුට පොතක් කියවා මෙය තේරුම් ගත නොහැකි කියන එක තමයි මගේ අදහස නම්. එබැවින් අප පොත් කියවන්න එපා කියන්නෙත් නැහැ. නමුත් තේරුම් අරගෙන පොත් කියවන්න බලන්න. සිද්ධිය තේරුම් අරගෙන පොත් කියවන්න බලන්න. එවිට එහි තවදුරටත් මේ දේවල් පවතින බව තේරෙවි. මේ බැවින් ඔබ හැමදෙනා අපිට මේ සවන් දෙමින් ජීවිතයට ධර්මයේ ගැනීමේ අවශ්‍යතාවය තේරුම් ගන්න. දුක් සංසිඳීම සඳහා නම් ජීවිතයට ධර්මයේ ගන්න වෙනවා. ජීවිතයට ධර්මය යනු මරණයෙන් පසු ධර්මයේ නෙවෙයි. ජීවිතයට ධර්මය යනු අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනීය ධර්මයේ නෙවෙයි. ජීවිතයට ධර්මය යනු මහලූපස ධර්මයේද නෙවෙයි. හැකිතාක් ජීවිතයට මුලින් ගන්න පුළුවන් නම් දුක නැමැති වලට වැටෙන එකකින් වැළකී දුක ඉවත් කිරීම නැති මාර්ගයේ යමින් මේ විඳින්න දුන් ජීවිතය විඳින්න අවස්ථාවක් සැලසෙනවා. වත්මන් සමාජයේ පුහුදුන් බව තුළ පවතින්නේ විඳීම වෙනුවට විඳවීමයි. මේක තමයි දුක් කියලා කියන්නේ. එබැවින් මේන් අතමිදීම සඳහා ඔබ මේ කරුණ වටහාගෙන අනුගමනීය ප්‍රතිපදාවක යෙදෙන්න කල්පනා කරන්න. ඒ අනුගමනීය ප්‍රතිපදාව තුළ දුක් රැස්වීම ප්‍රතිපදාව තුළ දුක් රැස්වීම වෙනුවට දුක් අවම වීම කියන මාර්ගයටපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එය ඔබගේ දුක් ඉවත් වීමක් පමණ නොව සමාජයේ පවතිනා වූ විශාල ගැටලු ප්‍රමාණයකට, විශාල අසහනයන් ප්‍රමාණයකට, විශාල කරදරකාරී ස්වභාවයන් ප්‍රමාණයකට හොඳ විසඳුමක් ලබා දෙන උත්තරයක් බවට පත් වෙනවා. එබැවින් අපි හැමදෙනා එකතු වී වර්තමානයේහි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ සදහම හදවත් ජීවමාන කරගෙන ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන් බවට පත් වෙමු. ඒ තුලින් අපට සැබෑවටම අදත් බුදුරජාණන් වහන්සේ දැක ගන්න පුළුවන්. අද දවසේද මේ හිමිදිරි උදෑසන පැයක කාලයක් ගනිමින් තම ධර්මානුශාසනාවට සවන් දෙමින් ඔබ ලබා ගත්තා වූ අවබෝධය ඔබගේ යහපත පිණිස හේතු වේවා. මෙම ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අපට ස්ථාන සපයා දෙමින් සහ අනිකුත් පහසුකම් සපයමින් නන්නරින් උදව් උපකාර කළා වූ හැම දිනාටමත් අප ස්තුතිවන්ත වන අතර ඒ හැම දිනාටමත් දහම් මැස පාදා ගැනීමට මෙම සත්කව්‍යයන් හේතු ආසනාව වේවා. හැම දිනාටම තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණයේ ගැඹුර වටහා ගැනීමට අවශ්‍ය නොවන මොහු කුරා යාමේදී සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසීම පිණිස මෙම අනුශාසනාවන් උපයෝගී වේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනීය ප්‍රාර්ථනා කරමින් අද දාප ධර්මානුශාසනාව මෙපමණකින් සමාප්ත කරනු ලබනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.